අපි ගමුද ඊට පස්සේ සාකච්ඡා කරන්න මොකක්ද? ආර්ථික වර්ධනයේ පිරිවැය අවාසි. එන්න සාකච්ඡා කරන්න පුතේට පුතේ. ආර්ථික වර්ධනයේ පිරිවැය අවාසි. ආර්ථික වර්ධනයේ පිරිවැය ඇලෙයිරක් අවාසි. පිරිවැය ඇලෙයිරක් අවාසි. අපි සාකච්ඡා කරමු. ආර්ථික වර්ධනයේ පිරිවැය ඇලෙයිරක් අවාසි. දැන් කලින් වීඩියෝ එකේ නැත්නම් කලින් පන්තියේ පැහැදිලි කරා මොනවද පුතේ? ආර්ථික වර්ධනයේ තියෙන වාසි මොනවද? ආර්ථික වර්ධනයේ තියෙන වාසි මොනවද? දැන් අපි පැහැදිලි කරන්න යනවා මොකද පුතේ? ආර්ථික වර්ධනයේ තියෙන අවාසි පැත්ත. මේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගනිද්දී ඇතිවන අවාසි මොනවද? දැන් පුතාට දෙන්න පුළුවන් රටක් දිනුවෙන එකේ අවාසිත් තියෙනවද? ඔව්. මේ නිෂ්පාදන මට්ටම ශීඝ්‍රයෙන් වැඩි කරන එකේ අවාසි තියෙනවා පුතේ. අපි අවාසි ගැන සාකච්ඡා කරමු. ඒ අවාසි ගැන සාකච්ඡා කරමු. කොහොමද එන්නේ පුතේ? ආර්ථික වර්ධනයේ අවාසි පිරිවැය. ඒ වචන ටිකක් highlight කරන්න. පිරිවැය. අවාසි පිරිවැය. සමහරයි. ආර්ථික වර්ධනයේ අවාසි කිව්වත් පිරිවැය කිව්වත් ඔය දෙකම සමානයි. එහෙනම් අපි සාකච්ඡා කරමු ආර්ථික වර්ධනයේ පිරිවැය නැත්නම් අවාසි ගැන. යා. මේ බලන්න. කිරුපේ යහපත් දේශපාලනික නෛතික පරිපාලනමය ආයතනික ව්‍යුහයක් ගොඩනංවා ගනිමින් වෘත්ති ක්‍රියාවලිය කළමනාකරණය නොකළහොත් ආර්ථික වෘද්ධියන් පහත පිරිවැය ජනිත වනු ඇත. මේ ආර්ථික වර්ධන ක්‍රියාවලිය පුතේ හරියට මැනේජ් කරගන්න ඕන. එහෙම නැතුව ඉබාගාතේ යන සංවර්ධනයක් සිදු වෙනවා. හරියට පාලනය නොකළ ආර්ථික වර්ධනයක් නම් ක්‍රමානුකූල ආර්ථික වර්ධනයක් නොවේ නම් මේකේ පුතේ මෙන්න මේ කියන පිරිවැය තත්ත්ව අහිතකර තත්ත්ව ඇතිවිය හැකියි. පිරිවැය තත්ත්ව අහිතකර තත්ත්ව ඇතිවිය හැකියි. පුතේ පළවෙනි එක ලියන්න අංක 1 උද්දමනීය ප්‍රවණතා පැන නැගීම. පළවෙනි එක ලියන්න පුතේ උද්දමනීය ප්‍රවණතා පැන නැගීම. 10 වෙනි පිටුව ආර්ථික වර්ධනයේ අවාසි. පළවෙනි එක ලියන්න පුතේ මොකක්ද? උද්දමනීය ප්‍රවණතා පැන නැගීම. පළවෙනි එක උද්දමනීය ප්‍රවණතා පැන නැගීම. උද්දමනීය ප්‍රවණතා පැන නැගීම. පුතේ මේ බඩු මිල ඉහළ යාමේ ආර්ථික වර්ධනයත් එක්ක බඩු මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. මොකද පුතේ කිව්වේ ආර්ථික වර්ධනයත් එක්ක බඩු මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බලන්න ආර්ථික වර්ධනය එක්ක නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. මොකද වෙන්නේ? ආර්ථික වර්ධනයත් එක්ක නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. වැඩි වෙනවා. ආර්ථික වර්ධනයත් එක්ක රටේ නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා, වර්ධනය වෙන වැඩි වෙනවා. ඒත් එක්ක පුතේ සාධකවලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. ඒත් එක්ක සාධකවලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. ඒත් එක්කම නිෂ්පාදන සාධකවලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. සාධකවලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. සාධකවලට තියෙන ඉල්ලුම ඉහළ ගියාම පුතේ පුතා අපි සරල ගන්නවා සාධක මිල වැඩි. සාධක මිල වැඩි.
සාධක වලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. සාධක මිල වැඩි වෙනවා. සාධක මිල වැඩි වෙච්ච ගමන් පුතේ අන්න මොන උද්දමනයද හටගන්නේ? පිරිවැයෙන් තල්ලු උද්දමනය හටගන්නවා. මොකද හටගන්නේ? පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනය හටගන්නවා. අන්න එක පැත්තක්. හොඳට බලන්න පුතේ වෙච්ච දේ. ආර්ථික වර්ධනයේදී නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. සාධක ඉල්ලුම වැඩි වෙනවා. සාධක මිල ඉහළ යනවා. පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනය හටගන්නවා. අනිත් පැත්තේ ආර්ථික වර්ධනයත් එක්ක මිනිසුන්ගේ ආදායම ඉහළ යනවා. මිනිසුන්ගේ ආදායම ඉහළ යනවා. ආදායම ඉහළ යනවා. ආදායම ඉහළ යනවත් එක්කම පුතේ සමහර ඉල්ලුම වැඩි වෙනවා. සමහර ඉල්ලුම වැඩි වෙනවා. පුතා දන්නවා. ඉල්ලුම වැඩි වෙච්ච ගමන් මොන උද්දමනයද හටගන්නේ පුතේ? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හටගන්නවා. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හටගන්නවා. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හටගන්නවා. හරිද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හටගන්නවා. right. පළවෙනි කරුණ ළඟ පුතේ සයිට් එකෙන් පොඩ්ඩක් ඔය දාගන්නකො මතක් වෙන්නේ. සයිට් එකෙන් දාගන්නකො මතක් වෙන්නේ. ලස්සන දාගන්නකො මතක් වෙන්නේ. හරි. එහෙනම් පුතේ බලන්න මොකද? ඔය දෙකෙන්ම පැහැදිලි වෙනවා මොකද්ද? ආර්ථික වර්ධනයක් එක්ක හටගන්න පුළුවන් මොකද පුතේ? උද්දමනයක් හටගන්න පුළුවන්. පැහැදිලිද? ආර්ථික වර්ධනයත් එක්ක උද්දමනයක් හටගන්න පුළුවන්. තේරුණා නේද? right. දෙවෙනි කියන්න පුතේ. නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ යාම තුලින් දෙවෙනි එක නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ යාම තුලින් පාරිසරික ගැටලු මතුවේ. නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ යාම තුලින් පාරිසරික ගැටලු මතුවේ. නිෂ්පාදනය හා පරිභෝජනය ඉහළ යාම තුලින් පාරිසරික ගැටලු මතුවේ. ඇත්තනේ පුතේ. ඒක නම් සරල දෙයක්. මේ ආර්ථික වර්ධනයට යන්න නම් නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න නම් හරිද? කාර්මීකරණය වේගවත් කරන්න ඕන. මොකද්ද කාර්මීකරණය කියන්නේ? කර්මාන්ත පිහිටවන්න ඕන. වගා කටයුතු, කුෂිකාර්මික කටයුතු පුළුල් කරන්න. හැබැයි මට කියන්න පුතේ කැලිකසල බැහැර කරන්න නැති කර්මාන්තශාලාවක් නැහැ. කැලිකසල බැහැර කරන්න නැති කර්මාන්තශාලාවක් නැහැ. දුම් පිට වෙන්නේ නැති කර්මාන්තශාලාවක් නැහැ. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න නැති කර්මාන්තශාලාවක් නැහැ. එහෙනම් පුතේ අපි කියනවා මේ ආර්ථික වර්ධන ඉලක්කයට යද්දී කාර්මීකරණය වේගවත් කරලා නිෂ්පාදන කටයුතු පුළුල් කරන්න. කාර්මීකරණය වේගවත් කරලා නිෂ්පාදන කටයුතු පුළුල් කරද්දී පුතේ මොකද වෙන්නේ? ආර්ථිකය වර්ධනය වෙනවා. හැබැයි පරිසරය විනාශ වෙනවා. පාරිසරික ගැටලු, පරිසර දූෂණය නිර්මාණය වෙනවා. තුන්වෙනි කියලාන්නේ
තුන්වෙනි එක ආදායම් හා තුන්වෙනි එක ආදායම් හා ධන ව්‍යාප්තිය ආදායම් හා ධන ව්‍යාප්තිය විෂමතා වැඩි වීම ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතා වැඩි වීම ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතා වැඩි වීම ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතා වැඩි වීම ඒ කියන්නේ මෙන්න මේකයි ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතා වැඩි වීම හොඳට බලන්න පොඩ්ඩේදී ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතා වැඩි වීම මේ බලන්න හොඳයි. පුතේ ආර්ථික වර්ධනයත් එක්ක සියලු ආදායම් වැඩි වෙනවා. ආර්ථික වර්ධනයත් එක්ක ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය කියන සියලු සාධක හිමියන්ගේ සාධක ආදායම් වැඩි වෙනවා. බදු කුලිය, පොලිය, ලාභ ඔක්කොම වැඩි වෙනවා. පැහැදිලිද? right. මේ බලන්න හොඳට. මේන ඉහළ ආදායම් ලබන අය ධනපති පාන්තිකේ මෙන්න තියෙනවා ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය ව්‍යවසාය හරිද මෙන්න තියෙනවා පුතේ ශ්‍රමය මේ දුප්පත් මිනිස්සු ගාව තියෙන එකම සාධකය මොකද්ද පුතේ ශ්‍රමය දුප්පත් මිනිහා ගාව තියෙන එකම සාධකය තමයි ශ්‍රමය. පුතේ එතකොට මේ ඉහළ ආදායම් ලැබේ අතර පරතරයට අපි නමක් කිව්වා පුතේ. මොකද්ද පරතරයට කියන නම? ආදායම් ව්‍යාප්ති විෂමතා. ඔය අතර පරතරයට කියන නම මොකද්ද කියන නම පුතේ? ආදායම් ව්‍යාප්ති විෂමතා. පුතේ බලන්න හොඳට ආර්ථික වර්ධනයත් එක්ක මේ සියලුම සාධකවල ආදායම් වැඩි වෙනවා. ආර්ථික වර්ධනයත් එක්ක මේ සියලුම සාධක ආදායම් වල ආදායම් වැඩි වෙනවා. බදු කුලිය වැඩි වෙනවා, වැටුප වැඩි වෙනවා, පොලිය වැඩි වෙනවා. නේද? හැම එකක්ම වැඩි වෙනවා. හැම එකක්ම වැඩි වෙනවා. එතකොට බලන්න හොඳට මේ භූමියේ ශ්‍රමයේ වැටුප වැඩි වෙනවා භූමියේ බදු කුලිය වැඩි වෙනවා ප්‍රාග්ධනයේ පොලිය වැඩි වෙනවා ව්‍යවසායකත් එක්ක ඒතර ආර්ථික වර්ධනයත් එක්ක මෙන්න මේ කණු පුතේ විශාල වශයෙන් ඉහළ යනවා හැබැයි මේ දුප්පත් මිනිහට හම්බෙන ශ්‍රමයට ගෙවන වැටුප වැඩි වෙන්නේ පුතේ බොහෝම පොඩ්ඩයි ශ්‍රමිකයාට ගෙවන වැටුප වැඩි වෙන්නේ රුපියල් පොඩි ප්‍රමාණයක් බලන්න පුතේ වෙච්ච දේ ආදායම් ව්‍යාප්ති විෂමතාව මොකද උනේ තව තවත් වැඩි වුණා විෂමතාවය වැඩි වුණා පැහැදිලිද අන්න හේතුව පුතේ ඒතර බලන්න මේ ආර්ථික වර්ධනයත් එක්ක අර අනෙකුත් සාධක හිමි සියලු සාධක ආදායම් වැඩි වෙනවා සියලු සාධක ආදායම් වැඩි වෙනවා ඒ සාධක ආදායම් වැඩි වෙද්දී ධනපති පාන්තිකයන්ගේ ආදායම විශාල අගයකින් වැඩි වෙනවා. හැබැයි දුප්පත් මිනිහට හිමි එකම සාධකයේ ශ්‍රමයට ගෙවන වැටුප වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. තේරුණා නේද පුතේ? right. ආදායම් හා ධන ව්‍යාප්ති විෂමතාව වැඩිවීම. හතරවෙනි ක්ලයන්තේ ආර්ථික වෘද්ධියේ ආවස්තික පිරිවැයක් පැවතී. ආර්ථික වෘද්ධියේ ආවස්තික පිරිවැයක් පැවතී. ආර්ථික වෘද්ධියේ ආවස්තික පිරිවැයක් පැවතී.
පුතේ ආර්ථික වර්ධනයේ ආවස්තික පිරිවැයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මොකක්ද ආර්ථික වර්ධනයේ තියෙන ආවස්තික පිරිවැය? මේ බලන්න. මම උදාහරණයක් ගන්නම්. පුතාට මතක තියෙන්නේ. මීට අවුරුදු 15කට කලින් පුතේ කොරියාව කියන්නේ ඉතාම දුප්පත් රටක්. මීට අවුරුදු 15කට කලින් කොරියාව කියන්නේ ඉතාම දුප්පත් රටක්. සාමාන්‍යයෙන් මම ඔබට කොච්චර දුප්පත්ද කිව්වොත් ලෝකයේ අනිත් රටවල් කොරියාවට විහිළු කරා. මම එක උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ රටේ පුතේ ඔය දුප්පත් ළඟ ගෙවල් තියෙන ප්‍රදේශ හඳුන්වන්න මිනිස්සු කොරියාව වගේ කියන වචනේ පාවිච්චි කරනවා. අපේ රටේ ඔය ළඟ ගෙවල් තියෙන නේද? ගෙවල් යායක් තියෙන ඒ වගේ තැන් පුතේ හඳුන්වන්න පාවිච්චි කළ වචනයක් කොරියාව. ඒ පැත්ත කොරියාව වගේ. එහෙම කියලා කිව්වා. ඇයි ඒ තරම කොරියාව දුප්පත්. කොරියාව පුංචි වෙනසක් කළා පුතේ මීට අවුරුදු 15කට කලින්. ඒ වෙනස තමයි මෙන්න මේ. ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජන භාණ්ඩ. කොරියාව කලේ මොකක්ද පුතේ? පරිභෝජනයේ උපරිමයටම අඩු කළා. පරිභෝජනය උපරිමයටම අඩු කරලා වෙන පරිභෝජනය අඩු කළා පුතේ 20ට. උපරිමයට පරිභෝජනය අඩු කළා. ආයෝජනයට යෙදුව පුතේ සම්පත් වලින් 80ක් විතර. සම්පත් අති බහුතරයක් පුතේ මොනවටද? ප්‍රාග්ධන භාණ්ඩ හදන්න. වරාය මහා මාර්ග ගුවන්තොටුපළ කර්මාන්තශාලා වැව පොහුණු අමුණු ඕවා හදන්න. එර 20ක් පරිභෝජන භාණ්ඩ 80ක් ප්‍රාග්ධන භාණ්ඩ. හරිද? right. ඔබ ඉන්නකොට පුතේ මේ 2005 තමයි පුතේ කොරියාවේ මිනිස්සු කළේ. ඒක මොකක්ද? හාල් සීනි පිටි පරිප්පු වගේ පරිභෝජන භාණ්ඩ, ටීවී ෆ්‍රිජ් රූප වාහිනිය කියන්නේ පරිභෝජන භාණ්ඩ අඩු කළා. රටේ සම්පත් යෙදුව පුතේ ආයෝජන වලට. වරාය මහා මාර්ග ගුවන්තොටුපළ කර්මාන්තශාලා වැව්වමුණු ඕවා හදන්න යොමු කළා. මොකද උනේ? මෙන්න මේ හදපු ප්‍රාග්ධන භාණ්ඩ ටික පුතේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වුණා. අවුරුදු 15ක් යද්දි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වුණා. ඒත් එක්කම පුතේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුවා. අද ලෝකයේ සුපිරි රටවල් අතර එකක් තමයි කොරියාව කියලා කියන්නේ. ඒතර මං අහන පුතාගෙන් 2020 මෙතෙන්ට එන ගමනේදී කොරියාවේ මිනිස්සු කරපු කැපකිරීම මොකක්ද? කියන බලන්න. මෙතෙන්ට එන ගමනේදී කොරියාවේ මිනිස්සු කරපු කැපකිරීම මොකක්ද? පුතේ කොරියාවේ මිනිස්සු කැප කරපු කැපකිරීම තමයි මෙන්න මේ වර්තමාන 2005 පරිභෝජනය මොකක් කරපු එකද? අතහැරපු එක. කන්න බොන එක කැප කරපු එක. දැන් 2020 ඉන්න මගේ රට 2030 දී හොඳ ආර්ථික වර්ධනයකට යන්න නම් මොකද කරන්න ඕනේ? පරිභෝජනය අඩු කරලා ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයට නැත්නම් ආයෝජනයට සම්පත් වෙන් කළ යුතුයි. තේරෙනවද පුතේ? right. එහෙනම් මම අහන පුතාගෙන් මේ කොරියාව මෙතෙන්ට එන ගමනේදී කරපු කැපකිරීම මොකක්ද? කරපු කැපකිරීම තමයි පුතේ මෙන්න පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය අඩු කළා. පරිභෝජන භාණ්ඩ කැප කළා. right. යන්නේ බලන්න උතර බලන්න කියනවා. හතරවෙනි ගන්න ආර්ථික වර්ධනයේ ආවස්තික පිරිවැයක් පැවතී. හතරවෙනි කියන්නේ ආර්ථික වර්ධනයේ ආවස්තික පිරිවැයක් පැවතී. ආර්ථික වර්ධනයේ ආවස්තික පිරිවැයක් පැවතී. මොකද්ද පුතේ ආර්ථික වර්ධනයේ මේ ආවස්තික පිරිවැය? බලන්න හොඳට.
ආර්ථික ක්‍රමයක් සතු සීමිත සම්පත් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොමු කරන විට පාරිභෝජන භාණ්ඩයේ අඩුවීමක් ඇති වේ. හයිලයිට් කරන්න දේ. පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේ අඩුවීමක් ඇති වේ. මේ බලන්නකෝ. මේ පැත්තට මෙහෙම යද්දි මේ පැත්තේ මොකද්ද වෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙනවා. අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? right. අඩුවීමක් සිදු වේ. හරිද? අඩුවීමක් සිදු වේ. එබැවින් ආර්ථික වෘද්ධියේ ආවස්තික පිරිවැල් ලෙස සැලකන්නේ වර්තමාන පාරිභෝජනයේ පහළ යාම. හයිලයිට් කරන්න තේ. වර්තමාන පාරිභෝජනයේ පහළ යාම. එහෙනම් අපිට අනාගතේ දියුණු වෙන්න ඕන නම් අද කන බොන එක අඩු කරන්න ඕන. වර්තමාන පාරිභෝජනය මොකද කරන්න ඕන? පුළුවන් තරම් අඩු කරන්න. කන බොන එක අඩු කළා පුළුවන් තරම් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේට සම්පත් යොදවන්න ඕන. මේක ඉතින් පෞද්ගලික ජීවිතයටත් එහෙමයි පුතේ. හම්බ කරන දවසක පුළුවන් තරම් ප්‍රාග්ධන භාණ්ඩ ටිකක් එකතු කරගන්න. තමන්ගේ ජීවිතේ හම්බ කරගන්න පුළුවන් කාලේ මොනවා හරි වත්කම් ටිකක් එකතු කරගන්න. පැහැදිලිද? ඉඩමක් වෙන්න පුළුවන් තමන්ට ජීවත් වෙන්න හම්බ කරන්න හැමදාම බැහැ පුතේ. මේ ප්‍රායෝගික ජීවිතේට මතක තියාගන්න. පුතා මුදල් උපයන කාලෙක මොනවා හරි වත්කමක් ගොඩනගා ගන්න. තමන්ට ජීවත් වෙන්න. පැහැදිලිද? ඉඩමක් වෙන්න පුළුවන්. නැත්නම් වාහනයක් අරන් ගෙවලා ඒක වෙන්න පුළුවන්. නේද? මොනවා හරි වත්කමක් හදාගන්න තමන්ට බැරි වෙච්ච කාලෙක ජීවත් වෙන්න. ඒක තමයි පුතේ දියුණුව. පැහැදිලිද? right. එවතුව හම්බ කරන ටිකෙන් කකා බිබී ඔය ඉන්නව නෙමෙයි. හරිද? ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ. ගෙදර බිරින්ද දැනුවත් කරන්න ඕන. උන්දට කියන්න ඕන මෙහිම. කකා බිබී ඉඳලා හරියන්නේ නැහැ. අපි මොනවා හරි වත්කමක් හදා ගන්න ඕන. මොකටද? අපිට හම්බ කරන්න බැරි වෙන කාලෙක ජීවත් වෙන්න. හරිද? right. ඒක මතක තියාගන්න ඕන. හොඳයි. ඉතින් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්ව විවාහ කරගත්තා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? right. හොඳයි. ජීවන තත්ත්වය අයහපත් වීම. මේ බලන්න පුතේ හොඳට. ජීවන තත්ත්වය අයහපත් වීම. හරිද? right. ජීවන තත්ත්වය අයහපත් වීම. පුතේ මේ ආර්ථික වර්ධනය කියන එක හරියට මැනේජ් කරන්න ඕන. ආර්ථික වර්ධනය කියන එක හරියට මැනේජ් කරන්න ඕන. හරියට පාලනය කරගත්තේ නැත්නම් පුතේ ආර්ථික වර්ධනයකට යෑමේ හැකියාව නැහැ. මේ බලන්න කියන්නේ ආර්ථික වෘද්ධිය සමග රජයේ ආදායම ඉහළ ගියත් ආණ්ඩුව විසින් ආදායම් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවට දේශපාලන ව්‍යාප්ත සඳහා යොදවුවොත් ජීවන තත්ත්වයට හානි කර විය හැකියි. රටේ ආදායම වැඩි වෙද්දී ආණ්ඩුව ආර්ථික වර්ධනයත් එක්ක නිෂ්ඵල ව්‍යාපෘති වලට යෙදවෙනවා. නේ? නිෂ්ඵල ව්‍යාපෘති වලට යෙදවෙනවා නම් පුතේ රටේ සම්පත් අපි කියනවා ඒක හරියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තම මම මේ දේශපාලනයක් කියනව නෙවෙයි පුතේ. නෙළුම් කුළුණ බලන්න. නෙළුම් කුළුණට කෝටි 56ක් පුතේ අවුරුද්දකට පොලිය ගෙවනවා. හැබැයි ප්‍රයෝජනෙ මට කියන්න. නිකම් පොඩි අලංකාරයක් විතරයි නේද? සතපහක ආදායමක් නැහැ. අන්න ඒ වගේ දේවල් කරන්න හොඳ නෑ පුතේ. රටේ ආර්ථිකයේ වර්ධනය ඇතුලේ නෙළුම් කුළුණ වගේ හිස් ව්‍යාපෘති අපි ඒවට කියනවා සුදු වලි ව්‍යාපෘති. කිසිම පළදාවක් නැති ව්‍යාපෘති කරන එකේ තේරුමක් නැහැ. ලස්සන තමයි ඉතින්. ඒක ලයිට් දැම්ම හරිය ලස්සනයි. ඈතට පේනව නේද? කොළඹ නගරේ අපිට අඳුර ගන්න පුළුවන්. ඈතට පේනව හරිය ලස්සනට පේනවා. හැබැයි අපි වගේ දුප්පත් රටකට පුතේ කුළුණු නෙවෙයි අවශ්‍ය. අපි වගේ දුප්පත් රටකට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති. ආදායම් උපයන මිනිසුන්ට රස්සා ගේන ව්‍යාපෘති. තේරෙනවද? එහෙනම් පුතේ ආර්ථික වර්ධනයත් එක්ක නිෂ්ඵල ව්‍යාපෘති කරන නම් ඒ ආර්ථික වර්ධනයෙන් වැඩක් නැහැ. තේරෙනවද පුතේ? right. ඊළඟ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් විනාශ වීම නිසා අනාගත පරම්පරාවට පාරිභෝජනයට ඇති සම්පත් අහිමි වී යාමෙන් තිරසාර සංවර්ධනයට බාධා වෙනවා. අපි බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන සම්පත් ටිකක් තියෙනවා. ඒවට අපි ගුව පළවෙනි පාඩමේ මොකක්ද පුතේ? ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. අන්න මේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ආරක්ෂා කරන්න. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්
අනාගත පරම්පරාවට ඉතුරු කළ පුතේ වර්තමානයේ අපි සංවර්ධනය කළ යුතුයි. තේරුණා නේද? right. ඊළඟ ආර්ථික වෘද්ධිය සමග නව තාක්ෂණයේ ප්‍රවේශ නිසා රැකියාව පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති වේ. පුතේ බලන්න හොඳට මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට යන්ත්‍ර පාවිච්චි කරන්න ආව ගමන් ඒ කෘෂිකාර්මික කටයුතු කරපු ශ්‍රමිකයන්ට අද රස්සාව නැති වෙලා. හොඳට බලන්න. දා කුඹුරු කොටන්න කී දෙනෙක් ශ්‍රමිකයෝ කුඹුරු කොටලා ගොයන් කපලා ජීවත් වුණාද ශ්‍රමිකයෝ? අද ඒ සියලු දෙනාට රස්සාව හිමි කරමින් යන්ත්‍ර සූත්‍ර ඇවිල්ලා. ආර්ථික වර්ධනයත් එක්ක තාක්ෂණය දියුණු වෙලා යන්ත්‍ර සූත්‍ර එනවා. ආර්ථික වර්ධනයත් එක්ක තාක්ෂණය දියුණු වෙලා යන්ත්‍ර සූත්‍ර එනවා. හැබැයි පුතේ මේ යන්ත්‍ර සූත්‍ර පැමිණීමත් සමග ආර්ථික වර්ධනය මිනිසුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමක් සිද්ධ වෙනවා. ඊළඟ ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය ප්‍රවේශයෙන් සැලසුම් නොකළහොත් ආර්ථික සම්පත් අපතේ යාමට හේතු වීම. හරි පරිස්සමට සැලසුම් කරන්න. අර නෙළුම් කුළුණ වගේ ඒ වගේ සුදුවලි ව්‍යාපෘති නැතුව සැබෑ වශයෙන් ජනතාවට ප්‍රතිලාභ ගේන සැබෑ වශයෙන් මිනිසුන්ගේ අවස්ථාව වුණා ඉටු කරන ව්‍යාපෘති වලට යොදවන්න. ඊළඟ 10 වෙනි බලන්න නාගරීකරණය සංකීර්ණ කාර්යබහුල අනුතුරු අපරාධ අධික ජීවිතයට යොමු වීම ග්‍රාමීය ප්‍රදේශවල කුෂ්කාර්මික ශ්‍රම මේ බලන්න හොතර අන්තිම කරුණ කියන්නේ මෙන්න මේක. කොළඹ නගරේ දියුණුද කියලා මම අහන්න කැමතියි. කොළඹ නගරේ පුතේ දියුණුද? කොළඹ නගරේ කියන්නේ පුංචි ප්‍රදේශයක් තුල ජනගහනය අධික ලෙස සංකේන්ද්‍රණය වෙච්ච නගරයක්. කුණු කඳු නේද? පෙට්‍රල් ලීටර ලක්ෂ ගාණක් පිච්චිලා පෙට්‍රල් ඩීසල් ලීටර ලක්ෂ ගාණක් පිච්චිලා කොළඹ අහසට දුම් එකතු වෙනවා නේ? කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් මොනොක්සයිඩ් නේද? යම් විස වායුවක් තියෙන. කොළඹට ගේන බොහෝ ආහාර වලට පුතේ වස විස ගහලා තියෙනවා. මේ ගම්වල මෙහෙන් කඩාගත්තත් කෙහෙල් කැනක් කපාගත්තත් එහෙට ගෙනියනකොට රසායනික ද්‍රව්‍ය විහලා විවිධ වේවල් කරලා ගෙනියන වස විස කන්න. බැලු හැම අතකින්ම කුණු කාන අපද්‍රව්‍ය මේ දුර්ගන්ධය හමන්නේ. අධික ජන පීඩනය. පාරේ යන්න බෑ ට්‍රැෆික්. බලන්න පුතේ හොඳට කොළඹ නගරයේ දියුණුද අපරාධ අනිත් පැත්තේ. පාතාලය කියයි කුඩුකාරයෝ කියයි. නම මං අහනවා පුතාගෙන් කොළඹ නගරයේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි වෙලාද? නෑ. ඇත්තටම පුතේ මම දකින මගේ කෝණය ඔබ දන්නේ මගේ කෝණයෙන් බැලුවොත් පුතේ ඇත්තටම වෙලා නැහැ නේද? අන්න ඒක තමයි මේ කියන්නේ පුතේ. ආර්ථික වර්ධනයත් එක්ක නාගරීකරණය වෙනවා. සංකීර්ණ වෙනවා. කාර්යබහුල වෙනවා. අනතුරු වැඩි වෙනවා. නේද? අපරාධ අධික ජීවිතයකට යොමු වෙනවා. ඔන්න ඔය සිද්ධ වෙනවා. ඔන්න පුතේ අපි කතා කළේ ආර්ථික වර්ධනයේ අවාසි. හරිද? right. අපි ඊට පස්සේ යමු පුතේ 11 වෙනි පිටුවට. 11 වෙනි පිටුවේ තියෙනවා මොකද්ද පුතේ? ආර්ථික වෘද්ධිය සීමා කරන සාධක අභියෝග. අපි ආර්ථික වර්ධන මාවතට ප්‍රවේශ වෙද්දී අපිට තියෙන අභියෝග මොනවද? අපි දැන් ඒ ගැන කතා කරමු. අපි ආර්ථික වර්ධන මාවතට ප්‍රවේශ වීමේ ආර්ථික වර්ධනයට ඇතුළු වීමේදී අපිට තියෙන බාධාවන් මොනවද? මොනවද අපිට තියෙන අභියෝග? අපි සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි පුතේ දේශීය ඉතුරු මට්ටම පහත් පැවතීම. පුතේ ඉතුරු කරන්න ඕන සල්ලි. ඒ ඉතුරුම් සමය පුතේ ආයෝජකයන්ට සල්ලි මේ අරමුදල් සපයන්නේ. මිනිස්සු බැංකුවල සල්ලි ඉතුරු කළාම මම ඒ දාමේ ලියන්නකෝ පුතාට බලන්න. මේ බලන්න හොඳට. හොඳින් බලන්න. මෙන්න ඉතුරු. ඊළඟ ස්ටෙප් එක
ආයෝජනය. පුතේ ආයෝජනයට සම්පත් හොයලා දෙන ඉතුරු කරන්න. ඒක වෙන්නේ මෙහෙමනේ. ඉතුරු කරන මිනිස්සු බැංකුවල සල්ලි ඉතුරු කරනවා. ඒ බැංකුවේ ඉතුරු කරන සල්ලි පුතේ ආයෝජකයෙකුට ණයට දෙනවා. ආයෝජකයා ඒ සල්ලි ටික ආයෝජනය කරනවා. නාම කියනවා ඉතුරු මගින් තමයි පුතේ ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ. එන මොකද්ද? ඉතුරු මගින් තමයි ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ. පුතේ මේ ආයෝජනය තුලින් බිහි වෙන මොකක්ද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය වැඩි වුණාම පුතේ ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙලා ආර්ථික වර්ධනය ඇති වෙනවා. ආර්ථික වර්ධනය ඇති වෙනවා. එහෙනම් බලන්න ඊතල ටික පෙන්වන්න. ඉතුරුම් වැඩි වෙනකොට බැංකු වල සල්ලි එකතු වෙනකොට බැංකු ණය වශයෙන් දෙන ප්‍රමාණය වැඩි. ආයෝජකයන්ට දෙන සල්ලි ප්‍රමාණය වැඩි. ආයෝජන වැඩි වෙනකොට ප්‍රාග්ධනය බිහි වෙන ප්‍රමාණය වැඩි. එතකොට ආර්ථික වර්ධනය හටගන්නවා. හැබැයි අපේ රටේ තියෙන අවුල තමයි පුතේ මෙතනින්ම අපි ෆේල්. අපේ ඉතුරුම් ඉතාම අඩු. ඔන්න ඔය දාමේ දාගන්න. අපිට තියෙන ප්‍රබලම අභියෝගය තමයි පුතේ ඉතුරුම් පහළ මට්ටමක පැවතීම. හරිද? ඉතුරුම් පහළ මට්ටමක පැවතීම. යා. අනමුතේ ඉතුරුම් පහළ මට්ටමක ඉතුරුම් අඩු වුණාම ආයෝජනය අඩු. ආයෝජනය අඩු වුණාම ප්‍රාග්ධනය අඩු. ප්‍රාග්ධනය අඩු වුණාම ආර්ථික වර්ධනය අඩු. ඊට පස්සේ විදේශ ආයෝජන දිරිමත් කිරීමට හිතකර පරිසරයක් නොමැති වීම. පුතේ දැන් අපේ ආණ්ඩු හරිද? සමහර ආණ්ඩු උත්සාහ කළේ විදේශ ආයෝජන මත ආර්ථිකය ගොඩනගන්න. අපි දේශපාලනයක් කතා කරන්නේ පන්තිය තුල. නමුත් අපිට ප්‍රායෝගික උදාහරණ ගන්න වෙනවා. දැන් වික්‍රමසිංහ රනිල් මහතාගේ ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වෙලා තුනේ විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න. එයා විවිධ කර්මාන්තශාලා රටට ගේන්න උත්සාහ කළා. එයා එයාට තියෙන විවිධ සම්බන්ධතා පාවිච්චි කළා විදේශ ආයෝජකයෝ අපේ රටට ගේන්න උත්සාහ කළා. හැබැයි එනවද? අපි මොන දේ කියලා කිව්වා සුද්ධ වෙවිලා අපේ රටේ ව්‍යාපාර පටන් ගන්නෑ. ඇයි? විදේශිකයෝ අපේ රටේ ව්‍යාපාර පටන් ගන්න නැත්තේ පුතේ. අපේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. කොළඹ නගරේ ලංකාවේ ප්‍රධාන වාණිජ්‍ය නගරේ කොළඹ නගරයේ පුතේ උදේට කිලෝමීටරයක් යන්නේ විනාඩි 10ක් විතර යනවා. නේද? අධික තදබදේ. නේ? එතකොට පුතේ විදේශී ජාතිකයෝ අපේ රටේ ඉන්න කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? අපේ මේ යටිතල පහසුකම් ටික මත. අපිට එන ආයෝජන ටික ඉන්දියාව වගේ තායිලන්තය, මැලේසියාව වගේ රටවල් ග්‍රහණය කරගන්න. ඒ රටවල් වල පුතේ හරි සැලසුමකට වැඩ හදලා තියෙනවා. ඒ ඉතා සීග්‍රයෙන් ආයෝජන ආකර්ෂණය කරගන්න. ඊට පස්සේ මානව සම්පත්වල ගුණාත්මක බව වැඩි ඕන නැහැ. මානව සම්පත්වල ගුණාත්මක මම පුතාගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. තව මාස දෙකකින් පුතා විභාගයට ලියලා මේ රටේ ශ්‍රම බලකායට ඇඩ් වෙනවා. මගේ ප්‍රශ්නේ ඔබ උසස් පෙළ කරා කියලා ඔබට රස්සාවක් කරන්න සුදුසුකමක් තියෙද? මගේ ප්‍රශ්නේ ඔබ උසස් පෙළ කරානේ අවුරුදු දෙකමාරටත් වඩා ඇදුණා. ඔබ තුල නිපුණතාවක් තියෙද?
මොකක් හරි යමක් කරන්න පුළුවන්ද ඔබට? ඔබට රැකියාවකට සුදුසුකමක් තියෙනවද? නෑ පුතේ. අපිට විෂය පිළිබඳ පුංචි සාමාන්‍ය දැනීමක් විතරයි තියෙන්නේ. අපිට රස්සාවක් කරන්න සුදුසුකමක් නෑ. අපිට විෂයන් 3ක් ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඒ ඇරෙන් අපිට රස්සාවක් කරන්න සුදුසුකමක් නෑ. ඒ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දන්නේ ඒක පුතේ. ඒකට තමයි වගේ ටෙක් කියන විෂය ගෙනාවේ ඒකට. ටෙක් කියන විෂය හඳුන්වලා දුන්නේ ඕකට. ඇයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් රස්සාවකට යමක් පුරුදු කරන්නේ. ටෙක් වලින් කරේ ඔය ජෛව පද්ධති පාලේ මම දෙන්නේ. ඒ වගේ දේවල් වලින් කරේ පුතේ ප්‍රායෝගික යමක් දෙන්න. එහෙනම් පුතේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන්නේ රස්සාවක් කරන්න පුළුවන් නිපුණතාවක් තියෙන මිනිස්සු නෙවෙයි. නිකාම නිකන් කටපාඩම් කරලා විභාග ලියන ගිරාපෝතකයෝ ටිකක් බිහි වෙන්නේ. හා නැද්ද? ඒක තමයි ඇත්ත කතාව. ගිරාපෝතකයෝ ටිකක් බිහි වෙන්නේ. අන්න අපේ රටේ තියෙන ප්‍රබල අභියෝගයක් මේක පුතේ. අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන්නේ නිපුණතා සහිත පිරිසක් නෙවෙයි. කටපාඩම් කරලා විභාග පාස් කරන පිරිසක්. තර විශ්වවිද්‍යාලයට තේරිච්ච ළමයෙක් කියලා හිතන්න. එයා තුල තියෙන දක්ෂතාවය තමයි මොකක්ද? කටපාඩම් කරන්න පුළුවන්, මතකේ තියාගන්න පුළුවන්. ඒ ඇරෙන් එයාට ප්‍රායෝගිකව ළමක් කිරීමේ හැකියාවක් තියද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මම කියන එක තේරෙනවද නැද්ද? අපේ රටේ යන්න වෙනස් වෙන්න ඕන පුතේ. අධ්‍යාපන ක්‍රමය රැකියා පාදක කරගත් ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් අධ්‍යාපනයක් බවට පත්විය යුතුයි. ඊළඟ ව්‍යවසායකත්වයේ හිගකම් නේ අපේ රටේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ප්‍රමාණය ඉතාම අඩුයි පුතේ. නේද? අපි මේ වර්තමාන ආණ්ඩුවේ යම් සාධනීය ලක්ෂණයක් මම දකිනවා. ඒ තමයි මොකක්ද? මේ ආනයන කටයුතු සීමා කරලා රට තුල නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය කරන්න උත්සාහයක් ගන්න. මම සරලම උදාහරණයක් ගන්නම්. කහ ගෙන්න එක නතර කළා. කහ ගෙන්නන එක නතර කරනවත් එක්කම පුතේ අපේ රටේ කහ වගාව ආරම්භ වුණා. දැන් අපි අනුරාධපුරයේ පොළොන්නරුවට ගිහින් බැලුවොත් පුතේ කහ ගොවීන් පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒතර ඒ අයගේ වගාව කහ. අන්න බලන්න උඩ. අපේ රට ඇතුළේ නිෂ්පාදනයක් වෙනවා. අපි මේ විදේශ රටවලින් කහ ගෙනල්ලා පාවිච්චි කරපුවා අපි අද අපේ රට ඇතුලේ කහ වගා කරනවා. අන්න ව්‍යවසායකයෝ බිහි වෙනවා. නේද? අන්න එතනයි පුතේ අපි රට හදන්න ඕනේ. පුළුවන් තරම් ආනයන නතර කළා. නේද? නතර කළා අපේ ව්‍යාපාරිකයන්ට ඉඩ දෙන්න ඕනේ. අපේ උන්ට ව්‍යාපාර පටන් ගන්න අවස්ථාව දෙන්න ඕනේ. කහ ආනයනේ නතර කරපුවාම අපේ රටේ කහ නිපදවන ව්‍යවසායකයෝ බිහි වුණා. අන්න ව්‍යවසායකයෝ බිහින් අඩුකම පුතේ අපේ රටේ අවුල. මේ උසස් පෙළෙන් එළියට යන අපි ඔබ තමුන්නාන්සලා හැමෝම බලන්නේ රස්සාව. දැන් මගේ පුතා මේ උසස් පෙළ ඉවර වුණාම හොයන්නේ මොකද්ද? රස්සාව. කවුද පුතේ තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරන්නේ? අන්න අපේ රටේ ලොකු අවුල. මොකද්ද? තමන්ගේ කියලා රස්සා මේ ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් වෙන්න තියෙන නැඹුරුව අඩු. ව්‍යවසායකත්වයේ හිගකමත් අපේ රටේ ආර්ථික වර්ධනයට ප්‍රබල බාධාවක්. ඊළඟ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව. දැන් මෙහෙමනේ පුතේ. දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයා කවුරු වුණත් ඒ රටේ ලොකු අවුලක් වෙන්නේ. ඇයි? ඒ රටවල් වලට තියෙනවා පුතේ ජාතික ප්‍රතිපත්ති. කවුරු ජනාධිපති වුණත් අර ජාතික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙන යාමක් සිදු වෙයි. කවුරු ජනාධිපති වුණත් ජාතික ප්‍රතිපත්තිය ඉස්සරහට අරගෙන යාමක් සිදු වෙයි. හැබැයි අපේ රටේ පුතේ ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නෑ. අපිට දින්කාලීන ඉලක්කගත සැලසුමක් නෑ. අපිට තියෙන්නේ අවුරුදු 6න් 6ට පත්වන දේශපාලකයෝ විසින් ඉදිරිපත් කරපු සැලසුම්. අවුරුදු 6න් 6ට දේශපාලකයෝ ඉලක්ක කරපු හදපු සැලසුම්. බලන්නකෝ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ තිබිච්ච සැලසුම සම්පූර්ණයෙන් අයින් කළා. මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වලා දුන්නා මහින්ද චින්තනය. ඒක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. මහින්ද මහත්තයා දෙවෙනි සැරේට හඳුන්වලා දුන්නා මහින්ද චින්තන ඉදිරි දැක්ම ආසියාවේ ආශ්චර්යය.
මහින්ද මහත්තයාගෙන් පස්සේ ආපු යහපාලන ආණ්ඩුව යහපාලනයේ දැක්ම මාස 60න් අලුත් රටක් කියන ඒ ප්‍රතිපර අර මහින්ද මහත්තයා තිබිච්ච මහින්ද චින්තන වැඩ පිළිවෙල අයින් කළා යහපාලන ප්‍රතිපත්ති යහපාලන කියලා වෙනම දැක්මක් ගෙනාවා. මේ වර්තමානපත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහතා මොකද කළේ? අර කලින් ප්‍රතිපත්ති ඔක්කොම අයින් කරලා. එයා වෙනම ප්‍රතිපත්තියක් ගෙනාවා. වෙනම සංවර්ධන සැලැස්මක් ගෙනාවා. ඒක කියනවා සෞභාග්‍යයේ දැක්ම. ඉතින් පුතේ රටක් දියුණු වෙන්න නම් අවුරුදු 15ක් 20ක්වත් එක දිගට එක ජාතික ප්‍රතිපත්තියක් ගෙනියන්න ඕන. එක දිගට එක ජාතික ප්‍රතිපත්තියක් ගෙනියන්න ඕන. පුතේ බලන්න. පුද්ගලය පදනම් කරගත්ත මහින්ද චින්තනය, ගෝඨාභය සෞභාග්‍යයේ දැක්ම, සිරිසේන මහත්මයාගේ යහපාලනයේ දැක්ම මෙන්න මේ වගේ පුද්ගලය පදනම් කරගත්ත මාස අවුරුදු 6න් 6ට වෙනස් වන ප්‍රතිපත්ති තියෙන රටකට ආර්ථික වර්ධනයක් ලබාගත හැකිද? අන්න අපේ ප්‍රතිපත්ති අවශ්‍යයි. අපිට දිනු වෙන්න බැරි ඒක. අද ලංකාව ජපානයත් එක්ක දිවිච්ච රට. ජපානයත් එක්ක තිබුණු රට ලංකාව. ජපානයත් එක්ක කරට කර එහෙම ඉඳපු රට අද ආසියාවේ දෙවනි දුප්පත් රට. අපිට වඩා දුප්පත් රටක් තියෙනවා ඒ ඇෆ්ගනිස්තානය. අද ඉතියෝපියාව පසු කරගෙන ගිහිල්ලා අපි ආසියාවේ දෙවනි දුප්පත් රට. right. ඊළඟ රාජ්‍යංශයේ අකාර්යක්ෂමතාව. උදාර මේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව. ඊළඟ සංවර්ධිත රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති. පුතේ මේ සංවර්ධිත රටවල් අපිට ඔවුන්ගේ වෙළඳපොළවල් විවෘත කරන්නේ. සංවර්ධිත රටවල් පුතේ මේ දිලිඳු රටවල් වලට අතදීමක් සිදු කරන්නේ. 1505 ඉඳලා 1948 දක්වා ජාතීන් තුනක් අපිව අඛණ්ඩව යටත් කරගෙන ඉඳලා අපේ රටේ සාරය උරා බිව්වා. අපේ රටේ සම්පත් උතු කොල්ල කෑවා. හැබැයි පුතේ ඒ රටවල් වලට යුතුයකමක් තියෙනවා මේ අපේ වගේ රටවල් අත දෙන්න. හැබැයි එහෙම දීමක් ඇත්තේ නැහැ. ඒ අය වෙනම ගමනක් යන්නේ. දුප්පත් රටවල් කෙරෙහි නැඹුරුවක් නැහැ. ඊළඟ වෙළඳපොළ පටුවීම. අපේ වෙළඳපොළ පුංචි පුතේ. රටේ ඉන්නේ ලක්ෂ 210ක් වගේ සුළු ප්‍රමාණයක්. විදේශීය ණය ගැති බව. අපි පුතේ ණය ගැන කතා කළා නේද? රාජ්‍ය ණය ගැන කතා කළා. අපි පුතේ මහා ණය කන්දකට යට වෙච්ච જાතියක්. මහා ණය කන්දකට යට වෙච්ච જાතියක්. මේ ණය කන්දත් අපි ආර්ථිකයේ බෙලහීන වෙන්න එක හේතුවක්. ඊළඟ පරිේෂණ ආර්ථික අස්ථායීතාව. ආර්ථික අස්ථායීතාව. මේ වර්තමානයේ වෙද්දී පුතේ ශීඝ්‍ර බඩු මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා. ශීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා. ආර්ථික අස්ථායීතාව. කොච්චරවත් අපේ වගේ රටවල් පිළිබඳව තියෙන්නේ ආර්ථික අස්ථායීතාව. ඊළඟ පරිේෂණ හා සංවර්ධන කටයුතු ආයෝජනයේ පහළ මට්ටම පැවතී. අපේ රටේ අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි නිර්මාණය වෙන්නේ නැත්තේ? පරිේෂණ නැහැ. මෑත කාලේ අලුත් දෙයක් කරා නම් අර විමල් වීරවංශ මහත්තයා කුරුඳු බීඩියක් ඇදුවා. ඒක මුන් දැන් බීලම පෙන්නුවා. නේද? ටීවී එකට ගෙනල්ලා කුරුඳු බීඩියක් හදලා ඒක ඒ උන් දැගෙනල්ලා මේ බීලම පෙන්නුවා පුතා. නේ? ඉතිහාසයේ පළවෙනි වතාවට ඇමතිවරේ බීඩියක් බීලා පෙන්නුවා ප්‍රසිද්ධ නාලිකාවල. ඒකත් පුතා මතක තියාගන්න. අපි නොදකින්න පැති. තොර කුරුඳු බීඩිය බොනෝ ඉස්සෙල්ලා මොන්න පොඩි එකා පුතේ කුරුඳු බීඩිය බොනෝ. ටික දහක් කුරුඳු බීඩිය බොනකොට ඌ හිතන් ඉන්නේ මේකේ සෞඛ්‍යයට අහිත කර නැtei කියලා. ඌ කුරුඳු බීඩිය බීලා ටික දහක් බිබී ඉන්නකොට දාන්න මේක මදි මට. මේක ලැබෙන ත්‍රිල් එක මදි. අන්න ඌ සිගරට් එකට යනවා. එන පුතේ කුරුඳු බීඩිය සිගරට් එකට හුරු කරන පළමු පියවර පුතා. දැන් අපි ඉස්කෝලේ යන්න කලින් මොන්ටිසෝරි එකට යනවනේ. ඒ වගේ සිගරට් බොන්න කලින් මොන්ටිසෝරිය තමයි කුරුඳු බීඩිය. මේවා පුතා තියෙන්නේ මේ දුම්කර සමාගම් වල යටි අරමුණු පුතා. යටි අරමුණු. නේ? මම දැක්ක අපේ Facebook එකේ දාලා දෙනවා විමල් වීරවංශ මහත්තයා ෂෝක් වැඩක් කළා අපේ දෙයක් කුරුඳු බීඩියක් නෑ පුතා. සිගරට්ටුවට යන
මොන්ඩිසෝරිය තමයි මේකගේ මේ කුරුඳු බීඩිය. ඔයා ඉන්නේ පුතේ මේ බහුජාතික සිගරට් සමාගම් පුතා මේවා පල්ලේ ඉන්නේ. තේරෙනව නේද? එහෙනම් මතක තියාගන්න. අලුත් දේවල් හදන්න පරිේෂණ ඇති නේද? right. කරුණු තියෙනවා 18ක්. 5ක් මතකයේ තියාගන්න පුළුවන්. හරිද? right. යන්න අපි ඊළඟට. දැන් පුතේ past papers 12-13 පිටුවල තියෙන past paper කරන්න. MCQ 3යි රචනා ප්‍රශ්න ටිකයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට හම්බ වෙනවා විනාඩි 12 ඇති. විනාඩි 12. පුතට ප්‍රශ්න තියෙනවා නම් දාන්න මොනවා හරි දෙයක් සම්බන්ධයෙන්. මොනවාම හරි දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා අහන්න. හරිද? මොනවාම හරි දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා අපිට අහන්න පුළුවන්. මෙතෙක් උගන්වපු සියලු දේවල් YouTube එකට දානවා. බලන්න ඔබට කර ඔබ වෙනුවෙන් කරන දේ. ඔබේ නිබන්ධන පෙළ අතරේ බලන්න ඔබ වෙනුවෙන් කරපු දේ YouTube එකට ගිහින් බලන්න. නේද? සමහරවිට රෑ 2යි 3යි මේ ටික අප්ලෝඩ් කරලා එඩිට් කරලා අප්ලෝඩ් කරලා ඉවර වෙනකොට. දවල් කාලේ අප්ලෝඩ් කරන බෑ පුතා මේක මේ කාර්ය බහුලයි. අප්ලෝඩ් වෙන්නේ නැහැ YouTube. මේක ඕක එඩිට් කර මේ වීඩියෝ එක එඩිට් කරලා වීඩියෝ 190ක් විතර තියෙනවා පුතා. නේද? පුතා වෙනුවෙන් කරපු දේවල් හොඳට ඔයාලා කල්පනා කරලා බලන්න. ඔබ වෙනුවෙන් කරපු දේ. ඒතර හැම දරුවම අරගෙන යන්න ගත්ත උත්සාහය. බලන්න නිබන්ධන කොච්චර ඔබට දීලා තියෙනවද කියලා පහුගිය මාස 3 විතරක් පේපර් කොච්චර දුන්නද කියලා බලන්න. ඒ තමයි අපේ වැඩපිළිවෙල. ඔබ අප කෙරෙහි තිබු විශ්වාසය අපි උපරිමයෙන් ආරක්ෂා කළා අන්තිම මොහොත දක්වා. ඒතර මේ අන්තිම පාඩම තව සුළු කොටසක් තියෙන්නේ. සංවර්ධනයත් මේ වගේ ඉතාම ලේසි පාඩම් කෑල්ලක්. ඊට පස්සේ විෂය නිර්දේශය අවසන් වෙනවා. මගේ කාර්යමාන ඔපෙරිහිලා ඉෂ්ට කරනවා. විභාගයේ කල්යයිද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා පුතේ. මම දැක්කේ ඊයේ තියෙනවා මේ තාමතර ආයුධම් පත්‍රෙම මේ ඇයි සම්පූර්ණ වෙලා නැහැ ඉතින්. නේද? ඊයේටද කොහෙද තිබුණේ? ආයුධම් පත්‍ර බාර ගැනීම අවසන් දිනේ. නමුත් ඒවා තාම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි අපිට ඒව අදාළ නැහැ පුතේ. අපි නොවැම්බර් මාස Q දිනේ විභාගයේ තියෙනවා කියන තැන ඉඳගෙන උගන්වනවා. කල්යමක් සිද්ධ වුණොත් අපි ප්‍රශ්න පත්‍ර හෝ රිවිෂන් එක නැවත පොඩ්ඩක් රිවිෂන් එකක් කිරීමට යොමු වෙන්න බලාපොරොත්තු වෙන මිසක් තියරිය තවදුරටත් ඇදගෙන යන්න බලාපොරොත්තුවක් නෙවෙයි. අපි අදාළ දවසට ඉවර කළා. පුතාලගේ මේ පේපර් වලට යමු. වැඩිපුර කාලය ලැබුණොත්. රයිට් කරන්න. රචනා වස්තු කියවන්න MCQ ටික කරන්න.
राइट रचना प्रश्नात उत्तर लिहायला බලන්න පොඩ්ඩක් රචනා ප්‍රශ්න ටික ඔක්කොම කියවලා පොඩ්ඩක් උත්තර ලියන්න උත්සාහ කරන්න රචනා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න 8 9 10 ඒවා බලන්න අඩු ගන්න ඒවට එන උත්තරේ මොනවද කියලා තොඳුරු ගන්න ඔන්න ඔය ටික තමයි පාස් පේපර් එකේ තියෙන ඔය ටික රචනා ප්‍රශ්න ලියන්න උත්තර ලියන්න බලන්න
උත්තර ලියමු අඩුම ගානේ උත්තරේට එන්නේ මොනවද කියලාවත් බලන්න. හරි. දැන් බලමු පුතේ අපි ආර්ථික වර්ධනයේ කොටසට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පුතා දැන් බැලුවා, ලිව්වා. අපි දැන් උත්තර මොනවද කියලා බලමු. ආර්ථික වෘද්ධියක් හටගනුයේ මොකද උත්තරේ? උත්තರಾಂಕ කීයද? උත්තರಾಂಕ मैसेज දාන්න පුතා. උත්තರಾಂಕ 5. නිෂ්පාදන ධාරිතාව වැඩි වූ විටය. උත්තರಾಂಕ 5 නිෂ්පාදන ධාරිතාව වැඩි වූ විටය. ආර්ථික වර්ධනයක් හටගනුයේ නිෂ්පාදන ධාරිතාව වැඩි වූ විටය. දෙවෙනි එක බලන්න. පහත සඳහන් සාධක අතරින් ආර්ථික වෘද්ධියට බලපාන සාධකය කුමක්ද? ආර්ථික වෘද්ධියට බලපාන සාධකය කුමක්ද? දෙක සාධක ඵලදායීතාව ඉහළ යාම. හොඳයි. දරුවෝ මෙසේජ් කරනවා 2 සාධක ඵලදායීතාව ඉහළ යාම. සාධක ඵලදායීතාව ඉහළ යාම. තුන්වෙනි එක එකට උත්තರಾಂಕ 5 පුතේ. එකට උත්තರಾಂಕ 5 දෙකට උත්තರಾಂಕ 2. වඩා වේගවත් ආර්ථික වර්ධනයක් ජනනය කිරීමට වැඩි හැකියාවක් ඇති සංයෝගය වන්නේ. ආර්ථික වර්ධනයක් ජනනය කරන්න මොනවද අහන්න වෙන්නේ? ඔව් උත්තರಾಂಕ 2 පුතේ. ආයෝජන මට්ටමත් වැඩ කරන ජනගහනයේ ප්‍රමාණයත් ඉහළ යාමය. ආයෝජන මට්ටමත් වැඩ කරන ජනගහනයේ ප්‍රමාණය ඉහළ යාමත්ය.
ආයෝජන මට්ටමත් වැඩ කරන ජනගහනයේ ඉහළ යාමත් හරිද? right. හතරවෙනි පුතේ රට පරිභෝජනය දල ප්‍රාග්ධන සම්පාදනය ෂෙල් නේ right. ඔතනින් පොඩි කතාවක් අපි පටන් ගන්න. ඒ තමයි මෙන්න මේක පුතේ. රටක දල ආයෝජනය කොටස් දෙකයි. රටක දල ආයෝජනය කොටස් දෙකයි. රටක දල ආයෝජනය කොටස් දෙකයි. මෙන්න රටක දල ආයෝජනය කොටස් දෙකයි. පළවෙනි එක තමයි පුතේ සුද්ධ ආයෝජනය. සුද්ධ ආයෝජනය. පළවෙනි එක මොකක්ද පුතේ? සුද්ධ ආයෝජනය. දල ආයෝජනය කොටස් දෙකයි. පළවෙනි එක මොකක්ද පුතේ? සුද්ධ ආයෝජනය. පුතේ සුද්ධ ආයෝජනය කියන්නේ මේකයි. මොකක්ද? සුද්ධ ආයෝජනය කියන්නේ මොකක්ද? මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතින්ම හැදුව. මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතින්ම හැදුවොත් ඒකට කියනවා පුතේ නම සුද්ධ ආයෝජනය. මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතින්ම හැදුවොත් ඒකට නමක් කියන සුද්ධ ආයෝජනය. මෙතෙක් තිබුණේ අලුත්ම ප්‍රාග්ධනවත්කම. එහෙනම් මොකක්ද කියන්නේ? මෙතෙක් නොතිබූ ප්‍රාග්ධනවත්කම් අලුතින්ම හදනවා. අලුත්ම ප්‍රාග්ධනවත්කම්. වත්කම් බීජ. අලුත්ම ප්‍රාග්ධනවත්කම් බිහි කළොත් ඒකට නමක් කියනවා. මොකක්ද කියන නම? සුද්ධ ආයෝජනය. අලුත්මේ. ඊට පස්සේ මේ සුද්ධ ආයෝජනයෙන් පුතේ ප්‍රාග්ධන තොගය වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙලා ආර්ථික වර්ධනය ඇති වෙනවා. සුද්ධ ආයෝජනයෙන් ආර්ථික වර්ධනය ඇති වෙනවා. එහෙනම් දල ආයෝජනයේ කෑලි දෙකයි. මොකද්ද කෑලි දෙක පුතේ? සුද්ධ ආයෝජනයයි ප්‍රාග්ධන ෂය ප්‍රති සම්පාදනය. අපි සුද්ධ ආයෝජනය කරමු. සුද්ධ ආයෝජනය කියන්නේ මොකක්ද? මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතෙන්ම හදනවා. මෙතෙක් නොතිබිච්ච ප්‍රාග්ධනවත්කම අලුතෙන්ම හදනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? සුද්ධ ආයෝජනය. මෙතෙක් නොතිබූ ප්‍රාග්ධනවත්කම අලුතෙන්ම හැදුවොත් ඒකට කියන සුද්ධ ආයෝජනය. තර සුද්ධ ආයෝජනවල අලුත්ම ප්‍රාග්ධනවත්කම් වලින් ප්‍රාග්ධන තොගය වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙලා ආර්ථිකය වර්ධනය වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙලා ආර්ථිකය වර්ධනය වෙනවා. දෙවෙනි එක තමයි පුතේ ප්‍රාග්ධන ෂය ප්‍රතිසම්පාදනය. ප්‍රාග්ධන ෂය ප්‍රතිසම්පාදනය. පුතේ ප්‍රාග්ධන ෂය ප්‍රතිසම්පාදනය කියන්නේ ෂය වූ ප්‍රාග්ධන වත්කම් අලුතින් එකතු කිරීම. ෂය වූ ප්‍රාග්ධන වත්කම් අලුතෙන් එකතු කිරීම. මේ ෂය වෙච්ච ප්‍රාග්ධන වත්කම් අලුතෙන් එකතු කළොත් ඒකට කියනවා ප්‍රාග්ධන ෂය ප්‍රති සම්පාදනය. ප්‍රාග්ධන ෂය ප්‍රති සම්පාදනය. පුතේ ප්‍රාග්ධන ෂය ප්‍රති සම්පාදනය ෂය වෙච්ච ටික අලුතෙන් එකතු කළාම මොකද වෙන්නේ පුතේ? ෂය වෙච්ච ටික අලුතෙන් එකතු කරාම වෙන්නේ මොකක්ද? පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ.
පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වේ. රයිට් ලස්සන දාගන්න පොඩි. ඔය සයිඩ් එකේ පොඩක් දාගන්න. එහෙනම් සුද්ධ ආයෝජනය කියන්නේ අලුතින්ම ප්‍රාග්ධනවත්කම් බිහි කිරීම. හරිද? අලුතින්ම ප්‍රාග්ධනවත්කම් බිහි කරාම ප්‍රාග්ධන තොගේ වැඩි වෙලා ආර්ථිකය වර්ධනය වෙනවා. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය වෙන්නේ ෂය වූ ප්‍රාග්ධනවත්කම් අලුතෙන් එකතු වෙනවා. එහෙම කළොත් වෙන්නේ පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙනවා. වැඩිවීමක් වෙන්නේ. පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙන වැඩිවීමක් සිදු වෙන්නේ. දැන් මේ වගුවේ පුතේ තියෙනවා පරිභෝජනයේ තියෙනවා ප්‍රාග්ධන සම්පාදනයේ තියෙනවා ෂය වීම තියෙනවා. ඕකට අලුතෙන් තීරුවක් ඇඩ් කරන්න සුද්ධ ආයෝජනය. දල ආයෝජනයේ අලුතෙන් තීරුවක් ඇඩ් කරන්න සුද්ධ ආයෝජනය. ඇඩ් කරන්න තීරුව සුද්ධ ආයෝජනය. සුද්ධ ආයෝජනය. දැන් ගන්න පුතේ. ඒ රටේ දල ආයෝජනය 40යි ෂය වීම 50යි සුද්ධ ආයෝජනයේ ඍණ 10යි. ඒ රටේ. එහෙම දාලා බලන්න. දල ආයෝජනයේ ෂය වීම අඩු කරන්න. දල ආයෝජනයේ ෂය වීම අඩු කරලා සුද්ධ ආයෝජන තීරුවක් ගන්න. අරගෙන බලන්න වැඩිම සුද්ධ ආයෝජනයක් තියෙන්නේ මොන රටේ? ඒ රටේ තමයි පුතේ ආර්ථිකය වර්ධනය වෙන්නේ. හරිද? දැන් මට කියන්නේ වැඩිම සුද්ධ ආයෝජනයක් තියෙන මොන රටේද ඉන්න? මැසේජ් කරන්න උත්තර දාන්න. නිකන් ගල් බිල්ල වගේ ඉන්නේ. කීයද උත්තර අංකය? මොන රටේද? B රටේ තමයි පුතේ වැඩිම සුද්ධ ආයෝජනයක් තියෙන්නේ. උත්තර අංක 2. උත්තර අංක 2. උත්තර අංක 2. හොඳයි. උත්තර අංක 2 B රට. එතන යටින් වාක්‍යයක් ලියන්නේ. ආර්ථික වර්ධනයට හේතු වන්නේ සුද්ධ ආයෝජනය. 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 හරිද? රයිට්. ආර්ථික විද්‍යාඥයින් ආර්ථික වෘද්ධි අනුපාතය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? අර ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික වර්ධන අනුපාතය ගැන සැලකිලිමත් වෙන්න ඕන ඇයි කියලා. ඇයි මගේ පුතේ සැලකිලිමත් වෙන්න ඕනේ? ඇයි ආර්ථිකයේ වර්ධනය ගැන සැලකිලිමත් වෙන්න ඕන? ඇයි සැලකිලිමත් වෙන්න ඕන පුතේ? ආර්ථික වර්ධනයේ මහ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙන නිසා. ඒතර බලන්න
ආර්ථික විද්‍යාඥයින් ආර්ථික වර්ධන අනුපාතිකය ගැන සැලකිලිමත් විය යුත්තේයි පැහැදිලි කරා. ඔබ කියන්න ඕන. ඇයි සැලකිලිමත් වෙන්න ඕන? පුතේ ආර්ථික වර්ධනයේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් තියෙන නිසා. උත්තරයට එන්න ඕන පුතේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ. වරාගතුල යන්න. පිළිතුර ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ. පිළිතුර ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වේ. 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 හරි. හයි ප්‍රශ්න බලන්න. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ටික පුතේ. ඊළඟ බලන්න 6 වෙනි ප්‍රශ්න. ආර්ථික වෘද්ධි අනුපාතිකය ඉහළ නැංවීම කෙරෙහි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට බලපෑ හැක්කේ කවර ආකාරයෙන්ද? එතන වරහන් තුල යන්නේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. එතන වරහන් තුල යන්නේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. මොනවද පුතේ ආර්ථික වර්ධනය ඉහළ නංවන්න ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? මෙන්න 1. ඉල්ලුම් හා සැපයුම් පාර්ශ්වීය ප්‍රතිපත්ති දෙවර්ගයේම යෝග්‍ය පරිදි යොදා ගැනීම. ඉල්ලුම් ප්‍රතිපත්ති සැපයුම් ප්‍රතිපත්ති දෙකම යෝග්‍ය පරිදි යොදා ගැනීම. 2. යටිතල පහසුකම් සඳහා කෙරෙන රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම. යටිතල පහසුකම් හදන්න කරන ආයෝජන මොකක් කරන්න ඕනද? වැඩි කිරීම. 3. පරිේෂණ හා සංවර්ධනයට කරන ආයෝජන ඉහළ නැංවීම. බදු පහළ හෙළීම. පොලි අනුපාතය පහළ හෙළීම. ආර්ථික ස්ථායීතා පවත්වා ගැනීම. දේපල සූමිකම් සුරක්ෂිත කිරීම. ඔන්න කරුණු ටික පුතේ මතක තියාගන්න. පහක් මතක තියාගන්න. 5. තාක්ෂණය දියුණු කිරීම, පොලි අනුපාතය අඩු කිරීම, බදු පහළ හෙළීම, යටිතල පහසුකම් නැංවීම, දේපල අයිතිය තහවුරු කිරීම. එච්චරයි. ඊළඟ ප්‍රශ්නය යන්නේ 7 වෙනි එක පොඩක් කියන්න. අපි ඉස්සරහට යනවා. 7 ඉස්සරහ සාකච්ඡා කරනවා. 7 වෙනි එක තමයි සාකච්ඡා කරන්නේ. right? මෙන්න දිගටම ප්‍රශ්න තියෙනවා. යා 14 වෙනි පිටුවට එන්න. ආර්ථික වෘද්ධිය සඳහා ඉතුරුම් වල හා ආයෝජන වල වැදගත්කම්. ආර්ථික වෘද්ධිය සඳහා ඉතුරුම් වල හා ආයෝජන වල වැදගත්කම්. මෙන්න මේකනේ වෙන්නේ පුතේ. මම පුතාට මේක දාමය කලිනුත් කිව්වා. මේ දාමය පුතාට මම කලිනුත් කිව්වා. මේ දාමය මම කලිනුත් කිව්වා. මොකද්ද මම කලිනුත් කිව්ව දාමය පුතේ? මේ දාමය මම කලිනුත් පුතාට කිව්වා. මේ බලන්න ඉතුරු කරන්න තමයි පුතේ රටක ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ. සම්පත් සැපේ. සපයා දෙන්නේ. ඉතුරු ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ. පුතේ ඊට පස්සේ ආයෝජනයෙන් බිහි වෙන්නේ ප්‍රාග්ධන. ප්‍රාග්ධන තොගය වැඩි. ආයෝජන කටයුතු තුළින් ප්‍රාග්ධන තොගය වැඩි. ප්‍රාග්ධන තොගය වැඩි වුණාම පුතේ මොකෝ වෙන්නේ? ආර්ථිකය වර්ධනය වේ. ආර්ථිකය වර්ධනය වේ. ඔය process එක දාගන්න පුතේ. ඔය process එක දාගන්න.
හොඳයි. එහෙනම් පුතේ බලන්න හොඳට. එහෙනම් ආර්ථික වර්ධනයට යන පළමු ස්ටෙප්ස් එක මොකද්ද පුතේ? ඉතුරු වැඩි කිරීම. ඉතුරු කරන්න පුරුදු කරගත්තොත් රටේ මිනිස්සු ආයෝජනයේට සම්පත් සැපයීම වැඩි වෙනවා. ආයෝජනයේට සම්පත් සැපයීම වැඩි වෙනකොට පුතේ ආර්ථික වර්ධනය හට ගන්නවා. පුතේ හරිද? බලන්න හොඳට. යා. මෙන්න තව අර මේ පොඩි සමීකරණයක් විදිහට මේක දීලා තියෙනවා. පොඩ බලන්න. ආර්ථික වෘද්ධිය සඳහා ගෙවි ඉතුරුම් ආයෝජන වල වැදගත්කම කියවන්න. කිසියම් රටක ආර්ථික වෘද්ධි අනුපාතිකය එම රටේ ඉතුරුම් අනුපාතිකය හා ප්‍රාග්ධන නිමවුම් අනුපාතිකය ගැන මත රඳා පවතින බව හැරල්ඩ් ඩෝමන් වෘද්ධි ආදර්ශයෙන් පෙන්වති. ඒ කියන්නේ මෙන්න මේකයි. හැරල්ඩ් ඩෝමන් ආර්ථික වෘද්ධි ප්‍රවේශය. මම කියන්නකො මෙහෙම. තනිකරම පුතේ ආර්ථික වර්ධනය තීරණය වෙන්නේ ඉතුරුම් මත කියලායි හැරල්ඩ් ඩෝමන් කියන්නේ. හැරල්ඩ් ඩෝමන් කියන්නේ තනිකරම මේ ආර්ථික වර්ධනය තීරණය වෙන්නේ ඉතුරුම් මත කියලා එයා කියන්නේ. ඉතුරුම් ආයෝජනය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනය. ඩෝමන්ගේ process එක. right? එතකොට ඩෝමන් කියන විදියට ඔන්න සිද්ධ. ඩෝමන් මෙන්න මෙහෙමත් කිව්වා. මේ රටක ආර්ථික වර්ධන අනුපාතය G. ආර්ථික වර්ධන අනුපාතය G. එයා කිව්වා ඉතුරුම් බෙදන්න ප්‍රාග්ධන නිමවුම් අනුපාතය. ඉතුරුම් ප්‍රතිශතය බෙදන්න මොකෙන්ද? ප්‍රාග්ධනවත්කම් නිපද වෙන ප්‍රමාණය. එතකොට එන්නේ ආර්ථික වර්ධනයයි කියලා හැරල්ඩ් ඩෝමන් කිව්වා. හැරල්ඩ් ඩෝමන් කියපු එක දාන්නකෝ කොටුව ඇතුලේ. මොකද හැරල්ඩ් ඩෝමන් කිව්වේ? රටක ආර්ථික වර්ධන අනුපාතය වෙන්නේ කොහොමද? ඉතුරුම් ප්‍රතිශතය බෙදන්න ප්‍රාග්ධන වෘද්ධි නිමවුම් අනුපාතය. ඒක ප්‍රාග්ධනවත්කම් බිහි වෙන අනුපාතය. ලස්සන ලියලා බලන්න. කොටුව ඇතුලේ සූත්‍ර ලියන්න. G සමානයි S බෙදීම K. බලන්න යට කියනවා G කියන්නේ පුතේ ආර්ථික වර්ධන අනුපාතය. වෘද්ධිය කියලා කියනවා. වර්ධනයට කියන සමාන වචනයක් තමයි පුතේ මොකද්ද? වෘද්ධිය. S කියන්නේ පුතේ ඉතුරුම් අනුපාතය. S කියන්නේ ඉතුරුම් අනුපාතය. K කියන්නේ පුතේ ප්‍රාග්ධන නිමවුම් අනුපාතය. K කියන්නේ මොකක්ද? ප්‍රාග්ධන නිමවුම් අනුපාතය. K කියන්නේ ප්‍රාග්ධන නිමවුම් අනුපාතය. ප්‍රාග්ධන නිමවුම් අනුපාතය. ඒ කියන්නේ ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ප්‍රබලන නිමවුම් ඒකකයකට නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. එකක් බිහි කරන්න අවශ්‍ය ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. right? හොඳයි. යට පුංචි නිදසුනක් තියෙනව කරා. යට පුංචි නිදසුනක් තියෙනව කරා.
හොඳයි. කීයද? ආර්ථික ඉතුරුම් අනුපාතය පුතේ 32%යි. ප්‍රාග්ධනවත්කම් බිහිවීමේ අනුපාතය කීයද? 8යි. ආර්ථික වර්ධන අනුපාතය කීයද? 104යි. හැරඩ් ඩෝමන් කියන කෙනා ඔන්න ඔහොම දෙයක් කියලා දෙලා තිනවා. අපි ඒකත් විශේෂ උද්දේශ ඇඩ් කරගත්ත වැදගත් වෙන නිසා. right? හොඳයි. යා. පුතේ මේ සතියේ සෞදා සහ අඟහරුවාදා මෙවර පේපර් ටික කරන්න ඕන. පේපර් ගොඩක් නෑ මේ සැරේ. පේපර් කීපයක් කියලා ඇත්තේ. ලබන මාස සම්පූර්ණ පේපර් කුට්ටියක් එවන්නේ. හොඳේ. මේ මාස දීපු පේපර් ටිකේ රචනා ප්‍රශ්න 5ක පේපරයක් ඇති. ඒක කරන්න එපා. රචනා ප්‍රශ්න 5ක පේපරයක් ඇති. ඒ පේපරේ එක්සෑම් පේපර් එක. මේ සැරේ එක්සෑම් දෙකක් තියෙන ගිය මාසේ වගේ. ඒකේ ගිය මාසේ MCQ 50 අපි සාකච්ඡා කළා. නේද? ගිය මාස පේපර් එකේ එක්සෑම් එකේ MCQ 50 සාකච්ඡා කළා. ඔබට රචනා ප්‍රශ්න පත්‍රේ බාර දීලා තිබුණේ. බාර දීපු දරුවන්ගේ පේපර් මේ දවස්වල බලමින් ඉන්නවා. ඒක ලබා දීමේ ක්‍රමවේදයක් අපි හදනවා. මේ මාසේ විභාගයේ ප්‍රශ්න පත්‍රය තමයි පුතේ දීලා තියෙන්නේ MCQ රචනා ප්‍රශ්න 5කේ. ඒක හැර ඉතුරු ප්‍රශ්න පත්‍ර ටික කරන්න. මේ රචනා ප්‍රශ්න 5 ප්‍රශ්න පත්‍රය හැර සෙසු ප්‍රශ්න පත්‍ර ටිකට උත්තර ලියන්න සඳුදා අඟහරුවාදා උදෑසන පැය 5ක පේපර් පන්තියක් තියෙනවා. ඒකේ සාකච්ඡා කිරීම කටයුතු සිදු කරන්න. හරිද? right. හොඳයි. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ඉතුරුම් ආයෝජන පරතරයේ ප්‍රවණතා. දැන් මම පුතාට පොඩි තියරි කොටසක් වගේ යමක් කියලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේකයි කතාව. පුතේ රටක ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරු. මොකද්ද? රටක ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ රටේ ඉතුරු කරන මිනිස්සු. නැත්තම් ඉතුරු කරන්නේ. එහෙනම් රටක ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ පුතේ ඉතුරු කරන මිනිස්සු. හරිද? ඉතුරු කරන්නේ. එතකොට පුතේ මේ බලන්න මම කියන මෙන්න ඉතුරු ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ කවුද? ඉතුරු. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්නේ කවුද? ඉතුරු කරන්නේ. ඉතුරුම් පුතේ ප්‍රධාන කෑලි දෙකයි. ඉතුරුම් පුතේ ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? දේශීය ඉතුරුම් අනික මොකද්ද පුතේ? විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් සහ විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් සහ විදේශීය ඉතුරුම්. පුතේ දේශීය ඉතුරුම් කියන්නේ රට ඇතුලේ ඉතුරුම් ප්‍රධාන කෑලි තුනක්. මොකද්ද පුතේ? කුටුම්බ ඉතුරු. ව්‍යාපාර ඉතුරු. කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරු. අනෙක පුතේ කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරුම් රාජ්‍ය ඉතුරු. කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරුම් සහ රාජ්‍ය ඉතුරු. හරිද? රාජ්‍ය ඉතුරු. විදේශීය ඉතුරුම් පුතේ කෑලි තුනයි. මොකක්ද පුතේ? මේ බලන්න උඩ. රට ඇතුළේ ඉතුරු කරන තුන් දෙනයි. කුටුම්බ ඉතුරු කරනවා, ව්‍යාපාර ඉතුරු කරනවා, රජය ඉතුරු කරනවා. ඔය තුනට කියනවා පුතේ දේශීය ඉතුරු. මේකෙ වෙන්නේ කුටුම්බ ඉතුරුම් සහ ව්‍යාපාර ඉතුරුම් කියන දෙකට කියනවා පුතේ නම පෞද්ගලික ඉතුරු. පෞද්ගලික ඉතුරු. වගේ පෞද්ගලික ඉතුරු කියලා කියනවා. ඊට පස්සේ මේ විදේශීය ඉතුරු කෑලි කීපයකට බෙදෙනවා. පුතේ අපිට අපේ රටේ ඉතුරු කරපු සල්ලි ටික මදි නම් ආයෝජනයට අපේ රටේ ඉතුරු කරපු සල්ලි ටික මදි නම් අපිට පුළුවන් පුතේ විදේශ ඉතුරුම් ගන්න. මොනවද පුතේ විදේශ ඉතුරුම් කියන්නේ? විදේශිකයෝ ඉතුරු කරපු සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන්. මෙන්න මේක.
අපි පුතේ ඉස්සෙල්ලා විදේශික යුතු ප්‍රොපෝසල් ටිකක් කියලා ගන්න. කොහොමද ඊළඟ වෙන්නේ? විදේශ ණය විදියට ගන්න. අපිට ඕන නම් විදේශික යුතු ප්‍රොපෝසල්ට ණය විදියට ගන්න පුළුවන් විදේශ ණය. දෙවෙනි එක විදේශ ආධාර. විදේශ ආධාර. විදේශ ආධාර. අපිට ආධාරයක් විදියට ඉල්ල ගන්න පුළුවන්. ඊළඟ විදේශ ප්‍රධානයක්. විදේශ ප්‍රධාන පරිත්‍යාගයක් විදියට ඉල්ල ගන්න. ඊළඟ පුතේ විදේශ ඍජු ආයෝජනයක් විදියට ඉල්ල ගන්න. විදේශ ඍජු ආයෝජනයක් විදියට ඉල්ල ගන්න. ඔන්න. එහෙනම් පුතේ විදේශ අපිට අපේ රටේ ආයෝජනයට අපි ඉතුරු කරපු සල්ලි මදි නම් අපේ රටේ ආයෝජනයට අපි ඉතුරු කරපු සල්ලි මදි නම් අපිට විදේශිකයෝ ඉතුරු කරපු සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන්. කොහොමද ඉල්ල ගන්නේ? මෙන්න මේ විදිහට. විදේශ ණය, විදේශ ආධාර, විදේශ ප්‍රදාන, විදේශ ඍජු ආයෝජන. මේ විදේශ ඍජු ආයෝජන කියන්නේ මෙන්න මේක අපිට. දැන් අපි සුද්දන්ට කියනවා ඔයාලගේ ඉතුරුම අපිට ණයත් එපා, පොලගත් එපා, ප්‍රදානත් එපා, පරිත්‍යාගත් එපා. ඔයාලගේ ඉතුරු කරපු සල්ලි අරගෙන අපේ රටට ඇවිල්ලා අපේ රටේ කර්මාන්ත ශාලාව පටන් ගන්න. අන්න විදේශිකයෝ ඇවිල්ලා අපේ රටේ කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් ඒකට කියනවා විදේශ ආයෝජන. කට්නායක දීගම වත්තල හැඳල ඒකල ජායල පොල්ලෙබැද්ද පැල්මඩුල්ල ඔය ප්‍රදේශවල තියෙන මොකක්ද? ආයෝජන කලාප. ඒතර ඒවයි තියෙන කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් ඒකට කියනවා විදේශ ආයෝජන. රයිට් ලස්සනට මේක දාගන්න සයිට් එකේ. ඔක දාන්නේ කොහෙද? 13 පිටුවේ යට දාන්න. 13 පිටුවේ යට දාන්න. ඩීල්සන් මැසේජ් එකක් දාලා දෙන්න බෙරළ 50 කරත් ආයෝජන ප්‍රවර්ධන කලාපයක් තියෙයි කියලා. කොහෙද දන්නේ නැති තියෙන්නේ නේද? ඇත්තද ළමයි බෙරළ 50 කර තියෙද? ආයෝජන ප්‍රවර්ධන කලාපයක්. බෙරළ 50 ආයෝජන ප්‍රවර්ධන කලාපයක් තියෙද? හරි. හරිද පුතේ? එහෙනම් බලන්න.
අපේ රටේ ආයෝජනයේට දේශීය ඉතුරු මදි නම් අපේ රටේ කුටුම්බ ව්‍යාපාර රජය ඉතුරු කරොත් සල්ලි මදි නම් අපිට විදේශ ආයෝජන ගන්න පුළුවන්. ඒ විදේශ ආයෝජන ගන්න කොහොමද? මේ විදිහට. විදේශ ණය විදියට, විදේශ ආධාර විදියට, විදේශ පරිත්‍යාග විදියට. හරිද? right. යම්. ඊළඟ බලන්න උදේට ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ඉතුරුම් ආයෝජන පරතරය ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ඉතුරුම් ආයෝජන පරතරය හොඳයි. වගෝ පුතේ හයිලයිටර් එක මෙන්න මේ තීරු දිගටම හයිලයිට් කරා. 2019 පුතේ 15ටම හයිලයිට් කරලා තියෙන ඇත්තටම 2019 තීරුව හයිලයිට් කරන්න 15ටම 2019 තීරුව හයිලයිට් කරන්න 15ටම හොඳයි. දැන් මෙන්න මේ තීරු මේ අතට හයිලයිට් කරා. දේශීය ඉතුරු මම අනුතාවෙන් දේශීය ඉතුරුම් කීයද? 21.3. දේශීය ඉතුරුම් කීයද? 21.3. දේශීය ඉතුරුම් කීයද? 21.3. දේශීය ඉතුරුම් 21.3. ඊළඟ හයිලයිට් කරන ආයෝජනය 27.4. ආයෝජනය 27.4. ඊළඟ දේශීය ඉතුරුම් ආයෝජන පරතරය හයිලයිට් කරන්න ඉඩ 6.1. ඔයකේ මෙන්න මේ තීරු හයිලයිට් කරන්න. මොකද්ද? දේශීය ඉතුරුම් තීරුව, ආයෝජන තීරුව, දේශීය ඉතුරුම් ආයෝජන පරතරය තීරුව හයිලයිට් කරන්න. දේශීය ඉතුරුම් ආයෝජන පරතරය හයිලයිට් කරන්න. මේ බලන්න පුතේ හොඳට. මේ බලන්න ඕන. මට කියන්න ලංකාවේ ආයෝජනය කීයද? තාම වැදගත් මේ රේට්ස්. මේ රේට් තාම වැදගත්. ආයෝජනය කීයද ලංකාවේ? 27.4. එහෙනම් 2019 අවුරුද්දේ 27.4ක් ආයෝජනය වෙනවා. ආයෝජන අනුපාතය කීයද? 27.4. 2019 අවුරුද්දේ ආයෝජන අනුපාතය 27.4. ඊට පස්සේ හැබැයි දේශීය ඉතුරුම් කීයද? දේශීය ඉතුරුම් 21.3. හරි කතාවක් මේක. ඉතුරු කරපු සල්ලි ආයෝජනයේට යන්නේ. ඊනම් බලන්නකො පුතේ. රට ඇතුලේ ඉතුරු කළේ 21.3යි. ආයෝජනය වෙලා 27.4. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මොකක්ද මේ? පුතේ වෙලා තියෙන්නේ විදේශ ඉතුරුම් අරන් කීයද? 6.1. ලස්සනට ඉලක්කම් තුන කැටයන් දාලා දාගන්න. කැටයන්
එහෙනම් බලන්න පුතේ හොඳට. මගේ ප්‍රශ්නේ. අපේ රටේ ආයෝජනය කීයද? 2019 27.4යි. අපේ රටේ ආයෝජනය කීයද? 27.4යි. මගේ දෙවෙනි ප්‍රශ්නේ. හැබැයි දේශීය ඉතුරුම් කීය? 21.3යි. මම අහන ප්‍රශ්නේ පුතේ මේ අතර පරතරය මොකක්ද? මේ අතර පරතරය මොකක්ද? දේශීය ඉතුරුම් ආයෝජන අතර පරතරයෙන් කියවෙන්නේ පුතේ මොකක්ද? විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් ආයෝජන පරතරයෙන් කියවෙන්නේ මොකක්ද පුතේ? විදේශීය ඉතුරුම්. එහෙනම් පුතේ දේශීය ඉතුරුම් ආයෝජන පරතරය 6.1 රවුන්ඩ් කරලා ලියන්න පුතේ සයිඩ් එකෙන්. විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් 6.1 දේශීය ඉතුරුම් ආයෝජන පරතරය රවුන්ඩ් 6.1 තියෙන මයිනස් ඒක රවුන්ඩ් කරලා සයිඩ් එකෙන් ලියන්න. ඉතුරු මේ ලියන්න විදේශීය ඉතුරුම්. විදේශීය ඉතුරුම්. තේරුණාද පුතේ? එහෙනම් දේශීය ඉතුරුම් ආයෝජන පරතරයෙන් කියවෙන්නේ විදේශ ඉතුරුම්. හරිද? ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් තියෙනවා බලන්න පුතේ හොඳට. ලංකාවේ ආයෝජන අනුපාතිකය පහළ මට්ටමක පැවතීමට හේතු මොනවාද? ලංකාවේ ආයෝජන අනුපාතිකය පහළ මට්ටමක පැවතීමට හේතු මොනවාද? ලංකාවේ ආයෝජන අනුපාතයේ පහළ මට්ටම පැවතීමට හේතු මොනවාද? මොනවද හේතු? පළවෙනි එක තමයි පුතේ යටිතල පහසුකම් සංවර්ධනය අවම මට්ටමක පැවතීම. අපේ රටේ යටිතල පහසුකම් පුතේ තාම අවම. අඩු මට්ටමකදී. ඊළඟ මානව ප්‍රාග්ධනීය සංවර්ධනයේලා ආයෝජනයේ හිගකම්. මානව ප්‍රාග්ධනීය සංවර්ධනයට කියන්නේ මිනිස්සුන්ගේ දැනුම කුසලතා ප්‍රවර්ධනයට දාන ප්‍රමාණයක්. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේලා ඇති දුර්වලතා. අපේ රටකට එන්න කැමති නැහැ. අපිට ආකර්ෂණය කරගන්න බෑ විදේශ ආයෝජන. ඊළඟ පරිේෂණ හා සංවර්ධන ශාස්ත්‍රීය ආයෝජන අඩු මට්ටම පැවතීම. සාර්වත්‍රික අස්ථායිතා. ප්‍රාථමික අපනයන මත රඳා පැවතීම. පුතේ අපේ අපනයන ගත්තාම අවුලක් තියෙන මොකද්ද? අපි යවන්නේ ප්‍රාථමික අපනයන. අපි මාළුව අල්ලලා එහෙම්ම රට යවනවා. ඌ ටින් එකකට ඇතුළට දාලා යවන්නේ. අපි රබර් ටික එහෙම්ම රට යවනවා. ඒකෙන් ටයර් එකක් හදන්නේ. තේරුණා නේද? ප්‍රාථමික අපනයන අප යවන්නේ. ශ්‍රම වෙළඳපොළ දෘಢතා. පුතේ ශ්‍රම වෙළඳපොළ දෘಢතා කියන්නේ මේකයි. අපේ රටේ ශ්‍රමිකයන්ට සම්බන්ධ නීති ඉතාම දරුණු. ශ්‍රමිකයන්ට නීති ඉතාම දරුණු. නිවාඩු සංඛ්‍යාව වැඩි. තේරුණාද? ලෝකේ රටවල් වල පුතේ නිවාඩු 5ක් 6ක් තියෙන අවුරුද්දට. මේ මිනිස්සු වැඩ දිගටම. අපේ රටේ ඉදරාද නිවාඩුයි, පොයට නිවාඩුයි, හජ්ජි කියයි, තයිපෝංගල් කියයි, මාසිකුරාද කියයි. නිවාඩු අන්න පුතේ අපේ සේවක නීති රීති අහිතකරයි. ඊට පස්සේ MCQ තියෙන කරන්නේ දෙකක් තියෙන MCQ ගන්න. MCQ දෙකක් තියෙන කරන්නේ.
එහා පිටුවේ තියෙනවා පුතේ 15 16 පිටු දෙකම බලන්න ඕන. දෙකටම උත්තර ලියන්න. බලන්න උත්තර ටික කියවන්න, ලියන්න තියෙන ටික ලියන්න. පාස් පේපර් එන ආර්ථික වර්ධනයට දාලා පාස් පේපර් ටිකත් අපි කළා. එහෙනම් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මුළු ආයෝජනයේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මුළු ආයෝජනයේ කීයද පුතේ 27.4 2013 එහෙනම් අහනවද නැද්ද අහනවමයි පුතේ මේ හොඳට මතක තියාගන්න මම හයිලයිට් කරපු ඉලක්කම් අනිවාර්යෙන් මතක තියාගන්න ඊට පස්සේ කිසියම් රටක ප්‍රතිශීර්ෂ ආදායම සාපේක්ෂ වශයෙන් පහළ මට්ටම පවතින විට එහා බැඳුණු තවත් ලක්ෂණයක් දැකිය හැකියි. මොකද කියන්නේ? කිසියම් රටක ප්‍රතිශීර්ෂ ආදායම සාපේක්ෂ වශයෙන් පහළ මට්ටම පවතින විට එහා බැඳුණු තවත් ලක්ෂණයක් දෙක දැකිය හැකියි. පුතේ බලන්න. ප්‍රතිශීර්ෂ ආදායම පහළ නම් ඉතුරුම් බහලාගයක් ගන්න. බලන්න. ප්‍රතිශීර්ෂ ආදායම බහලාගයක් ගන්න නම් උත්තරේ පුතේ अंक देख आर्थिक वर्धने अनुपातिके पहला गया गेनी आर्थिक वर्धन अनुपाते पहला गया इरवास रचना प्रश्नයක් තියෙන්නේ පුතේ මෑත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආයෝජන අනුපාතිකය කොපමණ වීද ඔන්න ඔය ඉලක්කම් පහ හයිලයිට් කරලා පුතේ පාඩම් කරගන්න හයිලයිට් කරලා ඔන්න මෑත කාලේ ආයෝජන අනුපාතිකවල ප්‍රතිශත දදේනී ප්‍රතිශත 31යි 27යි 31යි 30යි 27යි ලොකු ට්‍රෙන්ඩ් එකක් නෑ හැබැයි පාඩම් කරගන්න. එතකොට يعني පාඩම් කරගනු මැනවි. පාඩම් කරගනු මැනවි. පාඩම් කරගනු මැනවි. right. ඊට පස්සේ ආයෝජන මට්ටම සඳහා සම්පත් ලැබුණු මූලාශ්‍ර කවරේද? ලියන්න පුතේ මූලාශ්‍ර දෙක මොකක්ද? දේශීය ඉතුරුම් විදේශීය ඉතුරුම්. මොකක්ද දේශීය ඉතුරුම් විදේශීය ඉතුරුම්? දේශීය ඉතුරුම් විදේශීය ඉතුරුම්. 4 2004 වසාන ඉහළ ඉතුරුම් අනුපාතයක් තිබීම දීර්ඝකාලීන වෘද්ධිය කෙරෙහි බලපාන්නේ කෙසේද? පුතේ ඉතුරුම් වැඩි වෙනකොට ආයෝජනය වැඩි. ආයෝජනය වැඩි වෙනකොට ප්‍රාග්ධනයේ විහිවෙනවා වැඩි. ප්‍රාග්ධනයේ බිහි වෙනකොට ප්‍රාග්ධන තොගය වැඩි. ආර්ථික වර්ධනය වැඩි. අන්න කියනවා දීර්ඝකාලීන ආර්ථික වෘද්ධි ක්‍රියාවලියක් සහ ප්‍රාග්ධන සම්පාදනයේ ඉහළ නැංවීම
අත්‍යවශ්‍යයි. ප්‍රාග්ධන සම්පාදනය සඳහා සැපේන අරමුදල් ප්‍රධාන මූලාශ්‍ර වන්නේ ඉතුරු. අන්න හයිලයිට් කරන්න. ප්‍රාග්ධන සම්පාදනයේ සැපේන අරමුදල් වල ප්‍රධාන මූලාශ්‍රය ඉතුරු. හයිලයිට් කරන්න. ප්‍රාග්ධන සම්පාදනය සඳහා සැපේන අරමුදල් සැපේන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ඉතුරු. ඉතා ශීඝ්‍ර ආර්ථික වෘද්ධියකට මුහුණ පා ඇති බොහෝ රටවල අත්දැකීම් වලින් පැහැදිලි වන්නේ එම රටවල් ඉතුරුම් අනුපාතය ඉහළ වශයෙන් අගය කරන දුක. එහෙනම් දියුණු වෙච්ච රටවල් තුල ප්‍රධාන දේ තමයි පුතේ උන් හොඳ ඉතුරුම් අනුපාතයක් පවත්වන. ඊට පස්සේ කියනවා ආර්ථික වෘද්ධිය සඳහා ඉහළ මට්ටම ඉතුරුම් අවශ්‍ය වන නමුදු එය ප්‍රමාණවත් පූර්ණ කොන්දේසියක් නෙවෙයි. ඔබ ඒක වන්නේ. පුතේ ආර්ථික වර්ධනයට ඉතුරුම් අවශ්‍යයි. ප්‍රධාන දේ ඉතුරු. හැබැයි ඉතුරුම් විතර ප්‍රමාණවත් නැහැ. ඉතුරුම් විතර ප්‍රමාණවත් නැහැ. මොනවද? ආයෝජන කර්මක්ෂවතාව පුහුණු වෙන්නේ. එහෙනම් මොකද කියන්නේ? ආර්ථික වර්ධනයට ඉතුරුම් අත්‍යවශ්‍යයි. හැබැයි ඉතුරුම් විතර ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ දේවලුත් තියෙනවා. මොනවද උත්තේ? ආයෝජන කාර්යක්ෂමතාව, තාක්ෂණය, අධ්‍යාපනය, පුහුණු වීම, ව්‍යවසායකත්වයේ ඒ ඔක්කොටම සංගලවරණක් දාලා යන පුතේ ආර්ථික වෘද්ධිය තීරණය කරන සාධක. අපි ඉගෙන ගත්ත ආර්ථික වෘද්ධිය තීරණය කරන සාධක. ආර්ථික වෘද්ධිය තීරණය කරන සාධක. ආර්ථික වෘද්ධිය තීරණය කරන සාධක. අපි ඉගෙන ගත්ත ආර්ථික වෘද්ධිය තීරණය කරන සාධක. දීර්ඝකාලීන ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග පහ සාකච්ඡා කළා. ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඊළඟ පිටුවට එනවා පුතේ මෙන්න මෙහි. ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය ජයග්‍රහණය කළ රටවල සාර්ථකත්වයට බලපෑ හේතු. ලෝකයේ විශ්ලේෂණය කරද්දී පුතේ රටවල් 13ක් තියෙනවා ශීඝ්‍ර දියුණුවක් ලබන. මේ ලෝකයේ රටවල් 189 ප්‍රමාණය අපි ගත්තොත් මෑත කාලීනව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් රටවල් 13ක් තියෙනවා. මොනවද මේ රටවල් බලන්න? බොට්ස්වානා, ඉන්දුනීසියා, මෝල්ටා, බ්‍රසීල්, ජපාන්, ඕමාන්, චයිනා, සවුත් කොරියා, සිංගප්පූර්, හොංකොං, මැලේසියා, තායිවාන්, තායිලන්තය, ශ්‍රී ලංකාව. ලංකාව තියෙන්නේ නැහැ. ලංකාව ආසියාවේ දුප්පත්ම රටවල් දෙකකින් එකක්. යමනෝල්පේ බොට්ස්වානා, ඉන්දුනීසියා, මෝල්ටාව, බ්‍රසීලය, ජපානය, ඕමානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, තායිලන්තය, තායිවානය දෙකම තියෙනවා. පුතේ ඔය රටවල් ටික දියුණු වෙන්න ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න මෙන්න මේ කරුණු පහ ඒ අය අනුගමනය කරනවා. මේ කරුණු පහ ඒ අය අනුගමනය කරනවා. මේ කරුණු පහ ඒ අය අනුගමනය කරනවා. මොනවද පුතේ? මෙන්න මේ. ගෝලීය ආර්ථිකයේ පූර්ණ වාසි ලබා ගැනීම. ඒ කියන්නේ පුතේ මොකද්ද මේ ආනයන අපනයන කටයුතු වල පූර්ණ වාසිය අරගෙන. අර අපි කිව්වේ සාපේක්ෂ නිර්පේක්ෂ වාසි, ඒවයි වාසිය අරගෙන. ඊළඟ ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්න. උද්දම නවදම නැතුව ආර්ථික ස්ථායීතාව පවත්වා. ඊළඟ ඉහළ ඉතුරුම් හා ආයෝජන මට්ටම පවත්වා ගැනීම. සම්පත් බෙදී යාම වෙළඳපොළ බලවේග මගින් සිදු කිරීම. කැපවුණු හා විශ්වසනීය කාර්යක්ෂමතාවට සම්පත් බෙදී යාම නිදහසේ වෙන දී. මැදිහත් වෙලා. කැපවුණු විශ්වසනීය කාර්යක්ෂම ආනි. එහෙනම් මොනවද මේ රටවල් වල තිබිලා තියෙන්නේ? ගෝලීය ආර්ථිකයේ පූර්ණ වාසිය ආරම්භ, සාර්වාර්ථික ස්ථායීතාව පවත්වාගෙන, ඉහළ ඉතුරුම් ආයෝජන පත්‍රයක් මට්ටම පවත්වාගෙන, සම්පත් බෙදී යාම වෙළඳපොළ බලවේග වෙන් කළා. කැපවුණු විශ්වසනීය රාජ්‍ය සේවය. එහෙනම් පුතේ ඔන්න ඔබ වෙනුවෙන් අපි අර මුල් කාලේදී පොරොන්දුව එලෙසින් මිෂ්ඨ කරමින් ඉන්නවා. මේ අපි ඉවර කරේ ආර්ථික වර්ධනය. තව අපිට තියෙන්නේ සංවර්ධනයේ පොඩි පාඩම් කෑල්ල.
ජාතික ගිණුම් සංවර්ධනයේ පොඩි පාඩම් කෑල්ල සාර්වාර්ථිකයේ රිවිෂන් එකයි රාජ්‍යාර්ථිකයේ රිවිෂන් එකයි. මේ ඉදිරි දින කීපය තුළ ඒ ටික ඉවර කරලා දාන්න. හරිද? හරි එහෙනම් පුතේ මෑත කාලේ උගන්වපු පාඩම් රාජ්‍යාර්ථිකයේ විදේශ වෙළඳාම ඒවයි රිවිෂන් එක අපිට පහසුවෙන් කරන්න අපිට ඒ කරුණු මතකයි. එහෙනම් පුතේ මගේ කාර්යය වලයි ඔබේ කාර්යය තියෙන්නේ. මම ඔබට හෝම්වර්ක් දෙකක් දීලා ඇති. එකක් පසුගිය අවුරුදු 10ක විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. පැහැදිලිද? විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. පේපර් ස්ටික් කරා. දෙවෙනි එක මෙවර ලියපු පේපර් කට්ටලේ සමුදා වෙනකොට අපි ඉවර කරන්න සාකච්ඡා කරා. එහෙනම් පුතේ ඔන්න තවත් පාඩම් කොටසක් අපි ආවරණය කළා අද දවසේ. හරිද? right.